හරි පොඩි ප්‍රශ්නයක් වුණා දැන් හරි මේක තමයි එතකොට මම එදා කතා කරපු අපි මේ කතා කරපු ප්‍රෝග්‍රෑම් එක. එතකොට මේ දැන් මේ වගේ ප්‍රෝග්‍රෑම් කරනකොට අපිට පුළුවන් අර ලේසි ක්‍රම පාවිච්චි කරන්න මේ ප්‍රෝග්‍රෑමින් වලදී මම ඒවා චුට්ටක් ඔයත් එකම කියලා දෙන්නම්. එතකොට අපිට මෙහෙම වේරියබල් එක ඩිෆයින් කරනකොට එකම ලයින් එකේ ඩිෆයින් කරන්න මේ වෙන වෙනම ලයින් වල ඩිෆයින් කරන්න ඕන කියලා එකක් නැහැ. එතකොට අපිට ඕන නම් පුළුවන් මේක එකම ලයින් එකේ ඩිෆයින් කරන්න. ඒ කියන්නේ year comma birth year කියලා දාලා මට ඕන පුළුවන් මේ ලයින් එක සම්පූර්ණයෙන් අයින් කරලා මේක කමාවක් දාලා ඩිෆයින් කරන්න. හරි බලමු මේක රන් වෙනවද කියලා. හරි ඒත් රන් වෙනවා. ඒතර මේ වගේ ඒවා අපිට ඕන එකම ලයින් එක වේරියබල් දෙකක් නෙවෙයි වේරියබල් ගොඩක් උනත් මේ විදිහට දකුණු පැත්තට කමා දාලා අපිට ඩිෆයින් කරන්න පුළුවන්. එතකොට මේ වගේ ඒවා දැන් මේ තියෙන එක දැන් මම මෙහෙම කරලා තියෙන්නේ මේක year එක birth year එක අරගෙන ඊට පස්සේ ආපහු age කියලා variable එකකට දාලා ඊට පස්සේ ඒක ආපහු string කරලා ඉවරලා text කියලා වෙනම variable එකකට දාලා එතකොට අපිට මෙතන තියෙන variable ගොඩ වැඩි. software එක පැත්තෙන් අපි හිතුවොත් එහෙනම් මේකෙන් ගන්න memory එක වැඩි. ඒ නිසා අපිට පුළුවන් මේවා inline කරන්න. ඒ කියන්නේ එක line එකෙම මේ වැඩේ කරන්න පුළුවන්. මට මේ age text කියන variable එක වෙනුවට මෙතෙන්ට කෙලින්ම මේක ගෙනල්ලා දාන්න පුළුවන්. එතකොට මට මේක ඇලයින් කරලා දාන්න පුළුවන්. දැන් මේක සේව් කරලා රන් කරලා බලුවොත් බලමු රන් වෙනවද කියලා. මේකත් අර සාමාන්‍ය විදිහටම රන් වුණා. එතකොට තව කෙනෙක්ට කියන්න පුළුවන් මේක ඇල්ල ගන්න බැරිද කියලා. ඒක ඇල්ල තවලක් නෑ අපිට ඒජ් වෙනකොට මේක ඇල්ල ඔන්න ගෙනලා දාන්නත් පුළුවන්. හරි. ඔය වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑමින් කරනකොට පොඩි ඉඩකින් වැඩේ කරගන්න. කියන්නේ මෙමරි එක අඩුවෙන් කරගන්න, එතකොට ලයින් ගාන අඩුවෙන් කරගන්න අපිට මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට ඕක තමයි මම එදා කිව්ව එක්සැම්පල් එක මේ විදිහට කරලා තිබුණා වැඩේ හරි. එහෙනම් අපි අද දවසේ අපි කතා කරන්න තියෙන ටිකට අපි කතා කරනවා අද input කියලා ෆන්ක්ෂන් එකක් ගැන. ඒ කියන්නේ දැන් අපි කතා කරා print කියලා ෆන්ක්ෂන් එකක් කතා කරා. ඊට පස්සේ type ෆන්ක්ෂන් එකක් කතා කරා. string, boolean ඉන්ටිජර් ඒ වගේ ෆන්ක්ෂන්ස් ගොඩක් කම්ප්ලෙක්ස් ඔය වගේ මේ ෆන්ක්ෂන්ස් කතා කරා. ඒවට අපි කියන ඉන්බිල්ට් ෆන්ක්ෂන් කියලා. ඒ කියන්නේ Python ඉන්ස්ටෝල් කරනකොට අපි Python එක්කම ඉන්ස්ටෝල් වෙන ෆන්ක්ෂන්. ඒ කියන්නේ Python ලැන්ග්වේජ් එකේම තියෙන ෆන්ක්ෂන්. එතකොට අද අපි අලුතෙන් කතා කරන ෆන්ක්ෂන් එකක් input කියලා ෆන්ක්ෂන් එකක්. ඒකෙදි කරන්නේ software එකට එහෙම නැත්නම් අපි program එකට ඒක පාවිච්චි කරන user ගෙන් input එකක් මොකක් හරි එකක් ගන්න එක. දැන් උදාහරණයක් විදිහට අපිට මෙහෙම කරන්න පුළුවන් x equal මම x කියලා variable එකක් හදා ගන්නවා. ඒකල්ලා මම මේ input කියන function එකෙන් එන අගය x ට pass කරනවා. කියන්නේ මේ input කියන function එකෙන් අපිට දෙන අගය x ට දානවා. හරි. මට ඊට පස්සේ පුළුවන් print කරලා බලන්න x වල මොකද්ද තියෙන්නේ කියලා. මේ විදිහට function එක ලිව්වම වෙන්නේ code එක run කරනකොට මේ පළවෙනි line එකට ඇවිල්ලා මෙන්න මේ input කියන තැන shell එක නවතිනවා. නැවතිලා ඉවරලා මම මොකක් හරි ඉන්පුට් එකක් දෙනකන් දීලා එන්ඩ් කරනකම් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මම මොන හරි ඉන්පුට් එකක් දීලා එන්ඩ් කරාට පස්සේ ඒක ගිහිල්ලා x ට දානවා. ඊට පස්සේ මෙතනින් එහා පැත්තට ප්‍රෝග්‍රෑම් එක ඉන්ටරප්ට් වෙන්නේ නැහැ. print කියන තැනින් ඒක print කළා තමයි ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. අපි බලමු මේක රන් කරලා කොයි විදිහටද වැඩේ වෙන්නේ කියලා. හරි. මෙතෙන්දී ප්‍රෝග්‍රෑම් එකට කලින් වගේ මොනවත් අර මේ තියෙන x print වෙලා නැවතුන්නේ නැහැ. එයා මෙතෙන් වෙලා බලාගෙන ඉන්නවා මම ඉන්පුට් කියන ෆන්ක්ෂන් එකට මොනවා හරි ඉන්පුට් එකක් දෙනකම්. හරි. මම දෙන්නම්කෝ මම මේ වගේ Python කියලා ටයිප් කරාට පස්සේ එයා කරේ input function එකෙන් Python කියන එක අරගෙන x කියන variable එකට දාලා ඒක ඊළඟ print command එකේදී print කරලා පෙන්නනවා. එතකොට මට මේකට ඕනනම් පුළුවන් මේක ආපහු පාරක් run කරලා ඉවරලා මට මේකට ඕනනම් අපිට variable එකකට දාන්න පුළුවන් කැමති අගයක් මේකට දාන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම අංකයක් දාන්නම්. ඒත් අංකෙ මෙතන print කරනවා. හැබැයි මෙතෙන්දි පොඩි ප්‍රශ්නයක් එනවා. හරි මම මේක පොඩ්ඩක් අර ඉන්පුට් එකේ ස්ට්‍රින්ග් එකක් ගැන කියලා ඉන්නම්. දැන් අපි ඉන්පුට් කියන ෆන්ක්ෂන් එකේදී අපි දැක්ක මුකුත් නැතුව නිකම් මෙයා බලාගෙන ඉන්නවා ඉන්පුට් එකක් එනකම්. අපිට යාගෙන් අහන්න පුළුවන් ඔයා මොකක් හරි මේ දෙන ඉන්පුට් එක මෙන්න මේක දෙන්න. ඒ කියන්නේ ඔයාගේ උපන් අවුරුද්ද එක්කෝ දෙන්න. එහෙම නැත්නම් ඔයාගේ වයස දෙන්න. ඒ වගේ ඉන්පුට් එකක් අපිට අහන්න එයාගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒකට අපිට පුළුවන් මේ ඉන්පුට් ෆන්ක්ෂන් එකේ මේ පැරන්තසිස් ඇතුළට ස්ට්‍රින්ග් එකක් විදිහට ප්‍රශ්නේ පාස් කරන්න.
මේ වගේ ප්‍රශ්නයක් පාස් කරන්න පුළුවන්. හරිද? දැන් රන් කරලා බලමු කොහොමද වැඩ කරන්න කියලා. එතකොට එහා කියනවා enter your age. මට මෙතෙන්ට මගේ වයස දාලා එන්න ගන්න පුළුවන්. එතකොට මේ විදිහට වයස x කියන variable එකට ආපු value එක මෙතන print වෙනවා. හරි. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ x ට කොයි විදිහටද මේ input කියන function එකෙන් value එක එන්නේ කියන එක. අපි ඒක බලන්න මෙතෙන්ට දාමු type කියන function එක. මම type function එක දැම්මේ ඒ කියලා ඔයාලට පස්සේ තේරෙයි. මම 45 කියලා සංඛ්‍යාවක් තමයි ටයිප් කරේ. ඒ වුණාට මෙතන පෙන්නවුවේ x කියන variable එකට ඇවිල්ලා තියෙන string එකක්. str string එකක් ඇවිල්ලා තියෙනවා. මම ආපහු පාරක් මේක රන් කරොත් එහෙම මම රන් කරලා ඉවරලා මම මොකක් හරි නමක් දානවා. නමක් කියන්නේ අකුරු ටිකක් දාලා ඉවරලා එන්න කරොත් string එනවා. ඒක අපිට සාධාරණයි කියලා හිතන්න පුළුවන් string එකක් එන්නේ. නමුත් මම අගයක් දානකොට ඒනෙත් string type එකේ input එක. එතකොට අපිට එක ප්‍රශ්නයක් තියෙනවා string type එකේ input එකක් අපිට පාවිච්චි කරන්න බෑ. මොකක් හරි ගණිතමය දෙයකට ගණනය කිරීමකට පාවිච්චි කරන්න බෑ. ඒ වගේ වෙලාවෙදී අපි මේ x කියන එකට ගන්න යන්නේ integer වර්ගය. එහෙම නැත්නම් float වර්ගය. එහෙමත් නැත්නම් complex හරි මොකක් හරි අපි දන්නවා නම් ගන්න යන input වර්ගය මෙන්න මෙහෙමයි කියලා අපිට පුළුවන් ඒක ෆන්ක්ෂන් එකක් විදිහට ඩිෆයින් කරන්න. එතකොට මෙතනින් එන්නේ string එකක්. ඒක පස්සේ integer එකක් බවට පත් වෙලා තමයි x ට පාස් වෙන්නේ. දැන් බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. මේ වගේ තැනකදී මම age එක type කරලා එන්න කරොත් දැන් එයාගේ type එක integer වෙලා තියෙනවා. හරි. ඕක අපිට පාවිච්චි කරන්න පුළුවන් අපි ඉස්සරහදී කරන්න යන වැඩවලට. මේ වගේ එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් එන ඉන්පුට් එක අපිට කැමති data type එකකට මාරු කරගන්න. හරි. ඔක තමයි ඉන්පුට් ගැන ඉස්සෙල්ලාම කතා කරන්න තියෙන්නේ. එතකොට අපිට පුළුවන් මේක පාවිච්චි කරලා මම තව උදාහරණයක් පෙන්නන්නම්. මේක නිකන් සාමාන්‍ය string එකක් විදිහටම අරගෙන මේක string එකක් විදිහට එන්නේ කියලා අපි දැන් දන්නවා. එතකොට අපිට concat කරන්න හරි ඕන දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතන නිකන් enter your name කියලා දාන්න. print කරලා පෙන්නන්න. හරි. එතකොට මේක run වුණාම වෙන්න ඕනේ කාගේ හරි නමක් දැම්මට පස්සේ hello කියලා යාගේ නම එන්න ඕනේ. හරි. මේ විදිහට run වෙනවා. ඕක තමයි input කියන function එක. අපි මේක පාවිච්චි කරනවා මොකක් හරි වෙලාවකදී අපිට අපේ software එක ඇතුළේ එහෙම නැත්නම් අපේ program එක ඇතුළට input එකක් ගන්න ඕන වුණාම හරි. එතකොට අපිට බැරිද මේක පාවිච්චි කරන්න අපි ගිය සතියේ කරපු activity එක ගන්න. එතකොට මේ වගේ පුළුවන් අපිට type කරන්න year කුරු හරියටි කියලා හිතනවා. හරි. මෙතෙන්දි මම පොඩි වැරද්දක් කරා. ඒ තමයි මේ අරගෙන තියෙන ඉන්පුට් එක එන්නේ string එකක් විදිහට. අපිට string එකක් විදිහට අරගෙන මේක ගණනය කිරීමකට පාවිච්චි කරන්න බෑ. ඒ නිසා මේක int එකක් විදිහට integer එකක් විදිහට මාරු කරගන්න ඕන. මම මෙහෙම inline කරනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් ඕන නම් මේක birth මේක year text කියලා අරගෙන පස්සේ ඒක integer එකක් විදිහට අරගෙන year කියලා ගන්න පුළුවන්. ඒ වගේ අපිට ඒ කියන්නේ මේක තේරෙන විදිහට පහළට ගන්නත් පුළුවන් ඕන. මම මේ විදිහට කරනවා දැන් අර කලින් එක කරලා තියෙන නිසා. හරි.
හරි print එකදී අපිට concat කරන්න බෑ වෙන මොකක්වත් මේ data type එක. ඒ නිසා මම මේක string කරගන්නවා. හරි. එතකොට මේ වගේ පාවිච්චි කරන්න පුළුවන්. අපිට එතකොට දැන් අපි කලින් අපි ඒකේදී කරේ කෝඩ් එකේදී අපිම ටයිප් කරා මැනුවලි හાર્ඩ් කෝඩ් කරා අවුරුද්දයි උපන්න අවුරුද්දයි. නමුත් දැන් මේකෙදී අපි ඉන්පුට් එකක් විදිහට එක ගන්නවා. හරිනේ. එතකොට මේ කරපු විදිහ චුට්ටක් මතක තියාගන්න මේ විදිහට තමයි සාමාන්‍යයෙන් අපි ඉන්පුට් එකක් ගන්න එක කරන්නේ. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා තවත් built in function කීපයක්. ඒ කියන්නේ strings එක යන built in function කීපයක්. len කියලා තියෙනවා built in function එකක්. ඒක අපි පාවිච්චි කරනවා මොකක් හරි හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා len කියලා ෆන්ක්ෂන් එකක්. len කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්නේ මොකක් හරි string එකක තියෙන length එක බලා ගන්න. එතකොට මම මේ ටික අයින් කරනවා. අලුතෙන් අපි ගන්න string එකක් අපි ගමු text කියලා variable එකක්. ඒ variable එකට මම දාගන්නවා මේ වගේ වචනයක් දාගන්නවා. අපිට පුළුවන් text කියන එක print කරොත් අපි දැන් දන්නවා මොකක්ද දෙන්න යන output එක කියලා. අපි අර text එකේ දාලා තියෙන එක මෙතන print වෙනවා. ඒතකොට අපිට දැන් පාවිච්චි කරන්න පුළුවන් len කියන function එක. ඒකෙන් කරන්නේ එතකොට මේ අපි මොකක් හරි දෙන text එකේ තියෙන දිග අපිට කොච්චර අකුරු තියනවද කියන එක පෙන්නනවා. ඒක පාවිච්චි කරන්න. එතකොට මොකක් හරි දැන් හිතන්න validation එකකදී අපි කියනවා input එකක් දෙන්න කියලා කාට හරි ඔයාගේ identity number එක. එතකොට identity number එකක් නම් අපි දන්නවා එක්ක 9ක් දිග වෙන්න ඕන. එහෙම නැත්නම් 12ක් දිග වෙන්න ඕන. ඒ කියන්නේ වියකුරත් එක්ක ගත්තොත් එක්ක 10ක් දිග වෙන්න ඕන නැත්නම් 12ක් දිග වෙන්න ඕන. එතකොට ඒ වගේ එකදී අපිට validate කරන්න මේ len කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට අපිට පුළුවන් එයා ඊට වඩා වෙනස් සංඛ්‍යාවක් තියෙන එකක් දාලා තිනවා නම් එයා දාලා තියෙන input එක වැරදි කියලා කියන. හරි. ඒ වගේ එකකට අපිට මේ len කියන function එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒක පොඩ්ඩක් මතක තියාගන්න len කියන function එක. හරි. එතකොට strings අපි type කරනකොට මේ විදිහ string එකක් type කරනකොට අපිට මේකේ සාමාන්‍යයෙන් type කරන්න බැරි දේවල් තියෙනවා. බැරි characters තියෙනවා. උදාහරණයක් විදිහට මේ backslash කියන එක අපි සාමාන්‍යයෙන් string එකක් විදිහට type කරන්නේ නැහැ. එතකොට මේ backslash කියන එක අපි පාවිච්චි කරනවා වෙන වෙන දේවල් වලට. ඒ කියන්නේ වෙන වෙන මේ වැඩවලට අපි backslash එක පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට new line කියන එකට අලුතෙන් line එකක් ගන්න ඕන වුණාම අපි මේ backslash කියන එක පාවිච්චි කරනවා. දැන් හිතන්න මට ඕන හරි මේ වගේ ටෙක්ස්ට් එකක් තියෙනවා මට මේක ලයින් දෙකකට කඩලා තමයි print කරගන්න ඕන. ඒ කියන්නේ faculty of engineering මෙතනින් අපිට මේ ලයින් එක කඩන්න ඕන නම් මට පුළුවන් backslash n කියන keyword එක පාවිච්චි කරන්න. මේ backslash n කියන එක දැම්මම වෙන්නේ text එක හැදෙන්නේ මෙතනින් කැඩිලා. මේක එක පේලියක් මේක තව පේලියක් විදිහට තමයි හැදෙන්නේ. ඒතකොට මේ slash n කියන එකෙන් වෙන්නේ new line එකක් එන එක. හරි. අපි try කරලා බලමු වැඩ කරනවද කියලා. එතකොට මේක අර ස්ලෑෂ් n කියලා දාලා තියෙන තැනින් කැඩිලා පෙන්වනවා. මම මෙතන ස්පේස් එකක් තිබ්බ හින්දා තමයි අතන ස්පේස් එකක් ආවේ. ඒක නොතිබ්බනම් මේක සාමාන්‍යයෙන් ලයින් දෙකකට කැඩිලා පේනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් මම මුලින්ම පටන් ගන්නකොට කිව්වා ලයින් දෙකකට ගන්න ඕන මට මේක print command දෙක දාන්න පුළුවන්. ඒ කියන්නේ faculty of engineering කියන එක print එක දාලා university of Moratuwa තව print එක දාන්න පුළුවන්. එහෙම නොකර මේක කරන්න පුළුවන් වැඩක් තමයි මේ slash n කියන්නේ. එතකොට new line එකක් ගන්න අපිට slash n කියන එක පාවිච්චි කරන්න පුළුවන්. තව ඕනනම් අපි තව
තව පොඩි එක්සැම්පල් එකක් කරලා බලමු. මේ වගේ ටෙක්ස්ට් එකක් දැම්ම නම් දැන් මේක අපිට දැන් හිතා ගන්න පුළුවන් එන්න යන අවුට්පුට් එක කොයි වගේද කියලා. 1 2 3 මේ වගේ ලයින් තුනකට එන්න ඕනේ. මොකද මේ /n කියන එක ගහන තැනින් අපිට new line එකක් එනවා. හරි. ඒත් එක්කම තව වැඩක් කරන්න පුළුවන්. අර මේ හිතන්න අපි ගාව තියනවා කියලා මේ ඡේදයක් වගේ තියෙන එකක් software එක පෙන්වන්න ගත්තොත් එහෙම අපි ලොකු ඡේදයක් අපි දාලා බලමු කොයි වගේද පෙන්වන්නේ කියලා. මට ටෙක්ස්ට් එකක් අරන් එන්න දෙන්න. මේ වගේ ලයින් එකක් આવුත් මේක සෑහෙන දිගක් තියෙන ටෙක්ස්ට් එකක්. මේ ටෙක්ස්ට් එක සෑහෙන එහා පැත්තට තියෙනවා. එතකොට මේ වගේ එකක් රන් කරොත් එහෙම මේක අපි මේ අපේ ෂෙල් එකේ සයිස් එක වෙනස් කරනකොට වෙනස් වෙනවා. කියන්නේ මේක එක ගොඩේම කොහොමද පැරග්‍රාෆ් එකක් විදිහට තියෙන්නේ. අපිට මේක පැරග්‍රාෆ් කඩන්න විදිහක් නැහැ. ඒ වගේ වෙලාවට අපිට පුළුවන් එක්කෝ /n කියන එක එහෙම \n කියන එක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ වගේ එකක් කැඩෙන තැනක හිතන්නකෝ මේ වගේ තැනක අපිට ඕනනම් \n එක දාලා ඉවරලා අපිට අර කලින් කරගත්ත විදිහට මේක ලයින් දෙකකට කඩා ගන්න පුළුවන්. මෙතනින් මේ බලන්න ලයින් දෙකකට කැඩලා තියෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් මේක පැරග්‍රාෆ් එකක් විදිහට මේ ටෙක්ස්ට් කියන වේරියබල් එකට පාස් කරන්න. එතකොට ඒක කරන්නේ මෙතන අපි දාලා තියෙන්නේ ඩබල් කෝට් එකයි. අපිට ඩබල් කෝට් තුනක් පාවිච්චි කරන්න පුළුවන්. ඩබල් කෝට් තුනක් පාවිච්චි කරාම මේ විදිහට මම මේක කැඩුවොත් එහෙම පැරග්‍රාෆ් එක ඉවර කරද්දි ඩබල් කෝට් තුනකින් ඉවර කරන්න ඕන. බලමු මේක රන් වෙනවද කියලා. හරි. එතකොට අපි මෙතන කොහොමද ලියන්නේ ටෙක්ස්ට් එක? ඒ විදිහටම මේකේ පෙන්නනවා. ෂෙල් එකේ ඒ විදිහටම පෙන්නනවා. අපි මෙතන කොයි විදිහට ලයින් කඩලා තියෙන්නේ ඒ විදිහටම පේනවා. එතකොට කෙනෙක්ට පොඩ්ඩක් පැටලෙන්න පුළුවන්. මම ඉස්සල්ලාම දවසේ කියලා දුන්නා අර මල්ටි ලයින් කමෙන්ට් කරනකොට මේ වගේ එකක් පාවිච්චි කරනවා කියලා. දැන් අපි මේ වගේ කමෙන්ට් එකක් වගේක් මෙතන වේරියබල් එකට පාස් කරලා තියෙන්නේ. එතකොට මේක කමෙන්ට් එකක් විදිහට නෙමෙයි ගණන් ගන්නේ. මේක ටෙක්ස්ට් එකක් විදිහට තමයි පැරග්‍රාෆ් එකක් විදිහට තමයි ගණන් ගන්නේ. හරි. ඕක කරන්න පුළුවන් අපිට මේ මල්ටි ලයින් ටෙක්ස්ට් එකක් පෙන්නද්දී. හරි. ඔය අර මං ඉස්සෙල්ලා කතා කරපු \n එක ගැන. ඊට පස්සේ අපිට ඕන නම් පුළුවන් tab කියන එක පාවිච්චි කරන්න. උදාහරණයක් විදිහට අපි දන්නවා අපි ඔය මොකක් හරි ෆෝම් එකක් එහෙම දානකොට age කියලා අපි පොඩ්ඩක් ඉස්සරහට කරලා ඉවරලා age එක දානවා name කියලා name එක දානවා. ඒව ඔක්කොම එක පිළිවෙලකට එන විදිහට හඳුනන tab එක තියලා word වල තියෙනවා. ඒ වගේ අපිට මේකෙදිත් ඒ විදිහටම කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඒකෙදි අපිට කරන්න තියෙන්නේ /t කියන \t කියන එක ටයිප් කරාට පස්සේ වෙන්නේ ටැබ් එකක් වදිනවා. හරිද? මම මෙතන නම දාන්නම්. මේ පළවෙනි ලයින් එක ඉවර කරනවා හින්දා මම \n දානවා. ඊට පස්සේ මේ විදිහට ටයිප් කරලා බලමු රන් කරලා කොයි විදිහටද මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ කියලා. හරි.
මම මෙතන ඉස්සලාම name කියලා type කරලා තිනවා. name කියන එක ඇවිල්ලා තිනවා. ඊට පස්සේ /t type කරපු නිසා මෙතන ඉඳන් මෙතෙන්ට tab එකක් වැදිලා තියෙනවා. ඊට පස්සේ සාමාන්‍ය space එක නම /n කියන එක පාවිච්චි කරපු නිසා ඒක new line එකට ඇවිල්ලා තිනවා. ඊට පස්සේ ආපහු මම age කියන වචනේ type කරලා තියෙන නිසා මෙතෙන්ට age කියන එක ඇවිල්ලා තිනවා. ඊට පස්සේ ආපහු /t තියෙන හින්දා මෙතෙන් ඉඳන් මෙතෙන්ට tab එකක් තියෙනවා. ඊට පස්සේ ආපහු සුපුරුදු විදිහට space එකයි 22. මේ විදිහට text එක print වෙලා තියෙනවා. ඒතර අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ backslash එකත් එක්ක n කියන එක backslash එකත් එක්ක t කියන එක අපිට පුළුවන් ලස්සනට මොකක් හරි අපිට out එක print කරගන්න ඕන නම් ඕක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට තව ප්‍රශ්නයක් එනවා මේ වගේ text එකකදී උඩු කොමා පාවිච්චි කරන්න බැරිද කියලා. හරිද? ඒ කියන්නේ මේ විදිහට මේ වගේ එකක් මම ටයිප් කරොත් එහෙනම් මේක තමයි මගේ ටෙක්ස්ට් එක. ටෙක්ස්ට් එක අස්සට මම දාලා තියෙනවා උඩු කොමාව. දැන් මෙන්න මෙහෙම තිබ්බ කියලා ඔකේ තේරුමක් නැහැ නේ. මම පාවිච්චි කරන්නේ සිංගල් කෝට්. එතකොට ෂහාන්ස් කම්පියුටර් කියලා තියෙනවා. මේක රන් කරන්න අපිට බෑ. හරිනේ. රන් කරන්න බෑ error එකක් තියෙනවා. එතකොට මේ වගේ වෙලාවකදී අපිට ඇතුළට සිංගල් කෝට් එකක් දාගන්න ඕන නම් අපිට පුළුවන් පාවිච්චි කරන්න පිටට ඩබල් කෝට්. ස්ට්‍රින්ග් එකක් විදිහට පෙන්නනකොට අපිට ඩබල් කෝට් පාවිච්චි කරොත් ඒක ඇතුළේදී ඕන තරම් සිංගල් කෝට් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මට ඕන නම් ඇතුළේදී ඩබල් කෝට් පාවිච්චි කරන්න. එතකොට මට පුළුවන් එළියේදී සිංගල් කෝට් පාවිච්චි කරොත් එහෙම මට ඒ ටෙක්ස්ට් එක ඇස්සේ ඕන තරම් ඩබල් කෝට් පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඔය විදිහට තමයි ඔය කෝට් මාක් එක අපිට ඕන වුණොත් පාවිච්චි කරන්න. එතකොට දැන් හිතන්න මොකක් හරි ටෙක්ස්ට් එකක් අස්සේ එනවා ඔය දෙකම. ඒ වගේ වෙලාවෙදී මොකද කරන්නේ? ඒ වගේ වෙලාවකදී අපි පුළුවන් මෙන්න මේක පාවිච්චි කරන්න නම් ඒක ඉස්සරහට බෑක්ස්ලෑෂ් එකක් දාන්න. ඒ කියන්නේ මෙතන තියෙන කෝට් එක කෝට් එකට ඉස්සරහින් බෑක්ස්ලෑෂ් එකක් දැම්මම අපිට පුළුවන් එලියට ඩබල් කෝට් තියෙනවා ඇතුලේ ඩබල් කෝට් තියෙදිම මේ විදිහට ඇතුලට ඩබල් කෝට් පාවිච්චි කරන්න පුළුවන්. මේකට කරන්න තියෙන්නේ අපි පාවිච්චි කරන කෝට් එකට ඉස්සරහින් බෑක්ස්ලෑෂ් එකක් දාන එක. හරි. ඔය ටික තමයි මේ ඔය ස්ට්‍රින්ග් වලට අපිට බෑක්ස්ලෑෂ් එක පාවිච්චි කරලා කරන්න පුළුවන් දේවල්. එතකොට මේකම සිංගල් කෝට් එකකටත් වැඩ කරනවා. ඒකයි මම පෙන්වන්න ඕනේ නැති කියලා හිතනවා. හරි. ඕක වැඩ කරනවා. ඔය ටික තමයි බෑක්ස්ලෑෂ් පාවිච්චි කරලා අපිට කරන්න පුළුවන් දේවල් ස්ට්‍රින්ග් වලදී. ඊට පස්සේ අපිට ආයෙ පුළුවන් ඕන නම් ස්ට්‍රින්ග් එකක් මල්ටිප්ලයි කරන්න. ඒතර ඔක සාමාන්‍ය අපි මම එදා කිව්වා ගණනය කිරීමකට ගන්නවා නම් අපි ඒක දාගන්නේ ඉන්ටිජර් එකක් විදියට. එහෙම නැත්නම් ෆ්ලෝට් එකක් විදියට මොකක් හරි ගණනය කිරීමකට ඕන නම්. නමුත් අපිට පුළුවන් ස්ට්‍රින්ග් එකක් මල්ටිප්ලයි කරන්න. උදාහරණයක් විදියට මම මෙතන ටෙක්ස්ට් කියන එකට hello කියන වචනේ පාස් කරගෙන තිනවා. මට print කරගන්න ඕනේ hello කියලා වචනේ 5 පාරක්. ඒ වගේ වෙලාවකදී මට පුළුවන් මේක ටෙක්ස්ට් කියන එක variable එකකට දැම්මා. ඊට පස්සේ මට පුළුවන් මේක මල්ටිප්ලයි කරන්න. සාමාන්‍ය මල්ටිප්ලිකේෂන් මාක් එකමයි පාවිච්චි කරන්නේ. අපි රන් කරලා බලමු කොහොමද රන් වෙන්නේ කියලා. hello කියන වර්ඩ් එක 5 පාරක් print වුණා. හරිද? හැබැයි එක ලයින් එකේ print උනේ 5 පාරක් print වුණා. මට මේක පහළ ලයින් එකකට ගන්න ඕන නම් මට මෙතන දාන්න පුළුවන් new line එක. පස් පාරක් print වෙනවා. ඒ වගේ අපිට පුළුවන් string එකක් multiply කරන්න. හරිද? එතකොට මං එදා අපි අර දාලා තිබ්බ PDF එකේ තිබ්බා මෙන්න මේ විදිහ එකක් පෙන්වන්න කියලා print කරලා පෙන්වන්න කියලා. මේ වගේ එකක් print කරලා පෙන්වන්න කියලා. හැබැයි මේකට කිසිම විදිහකට loop පාවිච්චි කරන්න එපා කියලා. අන්න ඒ වගේ වෙලාවකදී අපිට පුළුවන් මේක මෙන්න මේ අපි දැන් කතා කරපුව මල්ටිප්ලිකේෂන් එක පාවිච්චි කරන්න. මම විනාඩියක් දෙන්නම් මේක එක ලයින් එකකින් හෝ දෙකකින් පුළුවන් නම් ලියලා මැසේජ් වලට දාන්න බෑ. මම අයෝන් එක ටයිප් කරලා තියනම් කොහොමද පේන්නේ කියලා. ස්ට්‍රිං මල්ටිප්ලිකේෂන් පාවිච්චි කරලා කොහොමද මේ වැඩේ කරන්නේ? මේ විදිහට print වෙන්න ඕන.
මේ ඩොලර් මාක් එක පුළුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරලා මල්ටිප්ලිකේෂන් එහෙම නැත්නම් ස්ට්‍රිං මල්ටිප්ලිකේෂන් මම දැන් අර කලින් කිව්වා එකම එක ඕනතර print කරගන්න ඕන නම් අපිට සාමාන්‍ය මේ අගයක් මල්ටිප්ලයි කරනවා වගේම ස්ට්‍රිං එක මල්ටිප්ලයි කරගන්න පුළුවන්. ඒක පාවිච්චි කරලා කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා පුළුවන් නම් අපිට එක කමාන්ඩ් ලයින් එකකිනුත් මේ එක ලයින් එකකිනුත් කරගන්න පුළුවන්. ඒක පුළුවන් නම් කවුරු හරි කෙනෙක් මැසේජ් එකක් දාන්න බෑ. මාව ඇහෙනව නේද එතකොට? හරිනේ. හරි. කමන්න මම කියලා දෙන්නම් කොහොමද වැඩේ කරන්න කියලා. අපි ඉස්සල්ලාම කරන්නේ මේ ඩොලර් කියන සයින් එක ඩොලර් සයින් එක ස්ට්‍රිං එකක් විදිහට හදාගන්නවා. අපිට කරන්න තියෙන්නේ මේ විදිහට ඩබල් කෝට් එකක් අස්සට ඩොලර් සයින් එක දැම්මට පස්සේ ඒක ස්ට්‍රිං එකක් වෙනවා. අපිට පුළුවන් මේක හතර පාරක් මල්ටිප්ලයි කරලා නිකන් අපි print කරලා බලමු කොහොමද පේන්නේ කියලා. හරි උත්තර දෙක තුනක් ආවා. නවීද්ගේ උත්තරෙත් හරි, ක්‍රිෂාන්ගේ උත්තරෙත් හරි. ඉෂානිගේ උත්තරේ පොඩි අවුලක් තියෙනවා. ඔව් ඔයාගේ බ්‍රැකට් ආපහු චෙක් කරන්න. නවෝද්ගේ උත්තරෙත් නෑ චන්ද්‍රසිරි. නෑ නවෝද්ගේ උත්තරේ හරි. ඒක කරන්න වෙනවා. තව තියෙනවද උත්තර? දැන් බලන්න එතනම තියෙනවා ලහිරු ඔයාගේ අංකය තමයි ඔය 10 දාලා තියෙන අපිට ඕන ලයින් 4ක් ඕන කරන්නේ. ඔකත් හරි. පුළුවන් තරම් ඩොලර් සයින් එක අඩු කරගෙන වැඩේ කරන්න try එකක් දෙන්න ඕන. නවෝද්ගේ උත්තරේ පොඩි අවුලක් තියෙනවා මේ ඩොලර් 4 ඒවා 3යි print වෙන්නේ. ඔව් හරි හරි. නවෝත් පීරිස් දාලා තියෙනවා. ඒක හරි. හරි මම ආයෙ ටයිප් කරන්න අපරාධනේ මම මේ තියෙන එක කොපි කරලා ගන්න. හරි. එතකොට මේ උත්තරේ තියෙන්න පුළුවන් තව ගොඩක් උත්තර තියෙන්න පුළුවන් මෙහෙමත් තියෙන්න පුළුවන්. මම මෙතනින් කොපි කරලාම ගන්නවා. මේකෙදි ඩොලර් 4ක් තියෙනවා. ඒක බෑක්ස්ලෑෂ් n කියන්නේ අලුත් ලයින් එකකට එනවා. ඒ වගේ ඒවා 4ක්. ඔව් ඒකත් හරි. එතකොට හරි. ක්‍රිෂාන්ගේ උත්තරෙත් හරි. ඉෂානික උත්තරේ බ්‍රැකට් චෙක් කරන්න බ්‍රැකට් වල පොඩි අවුලක් තියෙනවා. /n str එකක් වගේමද? ඔව්. /n කියන්නේ නිකම්ම ස්ට්‍රින්ග් එක මැද තියෙන්න ඕන. මේ විදිහට තිබ්බම හරි. මෙතන මේ කැපිටල් P නෙවෙයි සිම්පල් P. කාගේ හරි මම හිතන්නේ නවීද්ගේ සිම්පල් P තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ Python වල built in function ඔක්කොගෙම වගේ function name එක පටන් ගන්නේ simple අකුරකින්. true false වලදී විතරක් capital T capital F පාවිච්චි වෙනවා. හරිනේ. ඒක හරි. ශානිගේ දාලා තියෙන එක හරි.
කසුන් චාමර ඔයාගේ එකේ පොඩි වැරද්දක් තියෙනවා. උදාහරණයක් විදිහට මම පෙන්නන්නකෝ ඒක අරගෙන. මේකේ ඩොලර් multiply by 4 කියන එකම ස්ට්‍රින්ග් එකක් විදිහට තමයි අරන් තියෙන්නේ. මේක වෙනස් වෙන්න ඕන. මේක වෙනස් වුණොත් වැඩේ හරි. අපිට ඩොලර් කියන ස්ට්‍රින්ග් එක මල්ටිප්ලයි කරගන්න ඕන. එතකොට මේක මෙහෙම මල්ටිප්ලයි කරනවා 4කින්. ඊට පස්සේ මේ කෑල්ලම වෙනම ස්ට්‍රින්ග් එකක් විදිහට මේකට එකතු කරන්න ඕනේ මල්ටිප්ලයි වුණාට පස්සේ. ඕනනම් මේකට වරහන් දාන්නත් පුළුවන්. එක වරහන් නොදැම්මා කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද අර අපි ගණන් වලදී බොඩ්මස් කියලා එකක් කතා කරන්නේ ඒ වගේම තමයි මේ වගේදීත් මල්ටිප්ලිකේෂන් ඩිවිෂන් දෙක එකවර වෙනවා. මම අර ඉස්සෙල්ලා එක දවසක් කිව්වේ ඒක මල්ටිප්ලිකේෂන් ඩිවිෂන් දෙක ඉස්සෙල්ලාම එකපාරක් වෙනවා. පස්සේ තමයි ඇඩිෂන් ටික වෙන්නේ. ඒතකොට ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙන්න මේ කියන සම්පූර්ණ කොටසයි 4ෙන් ගුණ වෙන්න ඕන. හරි මේ විදිහට වැඩ කරනවා. /n කියන එක ස්ට්‍රින්ග් එකක් තමයි. ඒක ස්ට්‍රින්ග් එකක් අස්සේ තිබ්බොත් තමයි අලුත් ලයින් එකකට කැඩෙන්නේ තිමිර. තේරුණාද වැඩි? /n කියන එක ස්ට්‍රින්ග් එකක්. හරි. හරිනේ. ඕක තමයි අපි දීලා තියෙන මේ ඒගොල්ලෝ දීලා තියෙන එක්සැම්පල් එක. ඒක මම හිතන්නේ ගොඩක් කට්ටිය කරපු හින්දා අවුලක් නැති වෙයි. හරි. අපි ඊළඟ කැලලට යමු. ඊළඟට තියෙනවා ස්ට්‍රින්ග් ස්ලයිසින් කියලා කොටසක්. ඒකෙදි කරන්නේ අපි ස්ලයිස් කරනවා කියන්නේ කෑලි කෑලි වලට ස්ට්‍රින්ග්ස් අපිට ඕන විදිහට කඩන්න පුළුවන්. එතකොට ඒක කොහොමද කරන්නේ කියන එක තමයි දැන් බලන්න යන්නේ. ඉස්සෙල්ලා අපිට දැනගන්න ඕන. ඉස්සෙල්ලාම අපි ඕක කරන්න ඉස්සෙල්ලා දැනගන්න ඕනේ ස්ට්‍රින්ග් එක ඉන්ඩෙක්ස් එක මොකක්ද කියන එක. ස්ට්‍රින්ග් එකක් අස්සේ කැරක්ටර්ස් ගොඩක් තියෙනවා. ස්ට්‍රින්ග් එකක් කියන්නේ කැරක්ටර්ස් ගොඩක එකතුවක්. ඒකේ ඉන්ඩෙක්ස් එක කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් බලා ගන්න ඕන. මම මේ පොඩි ඩ්‍රෝ එකක් දාලා තිනවා පේනව නේද? දැන් මෙතන මේ වචනයක් මම අරන් තිනවා එන්ජිනියරින් කියලා අකුරු හරියති කියලා හිතනවා. හරි. මෙහෙම වචනයක් ගත්තට පස්සේ මේකනම් අපි Python වලට පාස් කරන ස්ට්‍රින්ග් එක ඒ ස්ට්‍රින්ග් එකේ පළවෙනි අකුරේ ඉන්ඩෙක්ස් එක 0, දෙවෙනි අකුරේ ඉන්ඩෙක්ස් එක 1, තුන්වෙනි අකුරේ 2. ඔය විදිහට ගන්නවා නම් n කියන අකුරේ ඉන්ඩෙක්ස් එක n ඍණ 1 වෙනවා. මේක තමයි සාමාන්‍යයෙන් අර අපිට ඉස්සරහට කතා කරන්න තියෙන arrays කියලා. ඒ වගේදීත් මේ විදිහට තමයි වෙන්නේ. ස්ට්‍රින්ග් එක පළවෙනි කැරක්ටර් එකේ ඉන්ඩෙක්ස් එක 0 කියලා තමයි අපි ගණන් ගන්නෙ. හරි. ඕක චුට්ටක් මතක තියාගන්න. මෙතනින් ඉස්සරහ වැඩ ටික කරනකොට ඕක ඕන වෙනවා. හරි. එතකොට අපි ගාව ස්ට්‍රින්ග් එකක් තිබ්බොත් මෙන්න මේ විදිහට. මේ විදිහට ස්ට්‍රින්ග් එකක් තිබ්බොත් එහෙම මට ඕන නම් මොකක් හරි හේතුවකට මේකේ පළවෙනි අකුරු දෙක ගන්න. ඒ කියන්නේ එන්ජිනියරින් කියන වචනේ නම් en කියන අකුරු දෙක ගන්න ඕන නම් මට පාවිච්චි කරන්න පුළුවන් text කියන variable එක දැම්මා. මේ විදිහට කොටු වරහන් දැම්මා. දාලා ඉවරලා අපි කියන්න ඕනේ මොන index එකෙන්ද පටන් ගන්න ඕන කියලා. ඒ කියන්නේ 0 වෙනි index එකෙන් පටන් ගන්න. ඒකල මට දෙන්න මේක 0, මේක 1, මේක 2. 2 දක්වා මට දෙන්න කියලා කියනවා. මේක මම රන් කරොත් එහෙම en කියන අකුරු දෙක print වෙනවා. එතකොට මෙතෙන්දී දැනගන්න ඕන දේ තමයි 0th index එක, ඒ කියන්නේ මෙතන අපි දාන 0 කියන එක print වෙනවා. එක print වෙනවා. හැබැයි මෙතන දාන අගේ print වෙන්නේ නැහැ. ඒ කියන්නේ දෙවෙනි index එක print වෙන්නේ නැහැ. පළවෙනි 0 කියන index එක print වෙනවා. එතන ඉඳන් 2 කියන index එක දක්වා තියෙන සියලු අකුරු print වෙනවා. නමුත් මෙතන අපි 2 කියලා දාන index එක print වෙන්නේ නැහැ. ඕක මතක තියාගන්න ඕන. දැන් උදාහරණයක් විදිහට අපිට මේකේ ඕන නම් 1 2 3 4 5 5 කියන තැනට එනකන් ඕන නම් අපි දැන් index වලින් බලන්න ඕනේ 0 1 2 3 4 4 වලට එනකන් ඕන නම් මම මෙතන දාන්න ඕනේ 5 කියන එක. කියන්නේ 4 වලට එනකන් ඕන නම් 5 දක්වා තියෙන ටික පෙන්වන්න කියලා මං කිව්වොත් තමයි එයා ඒ අකුරු ටික පෙන්වන්නේ. හරි. ඒතර ඕකට තමයි ස්ලයිස් කරනවා කියලා කියන්නේ ටෙක්ස්ට් එකක් ස්ලයිස් කරන්න පුළුවන් අපිට කැමති විදිහකට.
මේක ඕන්නම් මට පුළුවන් මේක තව තියෙනවා ස්ටෙප්ස් විදිහට ස්ලයිස් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ස්ටෙප් විදිහට ස්ලයිස් කරනවා කියන්නේ බිඳුවෙනි ඉන්ඩෙක්ස් එකේ සිට පස්වෙනි ඉන්ඩෙක්ස් එක දක්වා එකක් කර එකක් ටෙක්ස්ට් ඕනේ නම් මට. ඒ කියන්නේ i අකුර ඕන, g අකුර ඕන, n අකුර ඕන. අන්න ඒ විදිහට එකක් කර එකක් ඕන නම් මට පුළුවන් දෙකෙන් දෙකට මට අකුරු දෙන්න කියලා කියන්නේ. එතකොට මෙතෙන්දි කරන්නේ ඉස්සල්ලාම අපි සාමාන්‍ය විදිහට ස්ටෙප් විදිහට ගත්තේ නැත්නම් අපි ස්ලයිස් කරනකොට පටන් ගන්න ටෙක්ස් මේ කැරක්ටර් එකේ ඉන්ඩෙක්ස් එක දෙනවා. ඊට පස්සේ කෝලන් එකක් දානවා. 32කට අපි සාමාන්‍යයෙන් කෝලන් කියලා කියන්නේ. කෝලන් එකක් දානවා. ඊට පස්සේ අපිට කීවෙනි ඉන්ඩෙක්ස් එකට වෙනකන් ඕනද? ඒක යගේ දානවා. ස්ටෙප්ස් විදිහට යනවා නම් මට පුළුවන් තව කෝලන් එකක් දාලා කොච්චර ස්ටෙප් සංඛ්‍යාවක් යනකම් යන්න ඕනද කියන එක කියන්නේ. ඒ කියන්නේ දෙකෙන් දෙකට යන්න ඕන නම් දෙක කියලා මට මෙතන ටයිප් කරන්න පුළුවන්. රන් කරොත් e අකුර ආවා, n ආවේ නැහැ, g අකුර ආවා, i ආවේ නැහැ, n අකුර එනවා. හරි. එතකොට අපිට මේ විදිහට ස්ටෙප්ස් විදිහට ගන්න පුළුවන්. ඔන්න මේකට අපි විනාගයක් දාලා බලමු. ei. ඒ කියන්නේ 3න් 3ට එන්නේ දැන් e එනවා, n එන්නේ නැහැ, g එන්නේ නැහැ, i එනවා. හරි. අපි කිව්වේ 5 දක්වානේ. ඒ නිසා එතනින් නැවතිලා තියෙනවා. හරි. මට මේ බිඳුව කියන එක දාන්නත් පුළුවන් නොදාන්නත් පුළුවන්. ඒ කියන්නේ පටන් ගන්න තැනින්ම පටන් ගන්න ඕන නම් මේ ස්ලයිස් කරන්න අපිට මේක නොලිය ඉන්නත් පුළුවන්. බිඳුව කියන එක නොලිය හිටියත් මේක සාමාන්‍ය විදිහට වැඩ කරන්න ඕන. දැක්කද? ඒ කියන්නේ මෙතන අපිට ඕන නම් පටන් ගන්න තැනින්ම පටන් ගන්න ඕන නම් අපි ඒකේ අගේ 0 කියන එක නොලියා ඉන්නවා. ඒ වගේම ඉවර වෙනකම් යන්න ඕන නම් මට පුළුවන් මේ අගයත් නොලියා ඉන්න. එහෙම වුණොත් මට පුළුවන් මෙතෙන්දී නම් 3න් 3ට මේකේ තියෙන අකුරු ටික වෙන වෙනම එළියට ගන්න පුළුවන්. හරි. ng නෑ i ආවා, ne නෑ e ආවා, ri නෑ n ආවා. ඒ විදිහට අපිට print කරගන්න පුළුවන්. මේකට කියනවා අපි ස්ලයිස් කරනවා කියලා. එතකොට මේකේ දැන් මේ පිළිවෙල අපිට පුළුවන් ඕන ඍණාගයන් වලට වුණත් තරම් යන්න. ඒ කියන්නේ ඍණ එක වගේ දැම්ම නම් වෙන්නේ මේකේ තියෙන අගේ පිළිවෙලට ඉස්සරහට තියෙන එක අනිත් පැත්තට තමයි print වෙන්න ඕන. බලමු මේකත් රන් කරලා වැඩ කරනවද කියලා. හරි. එන්ජිනියරින් කියන වචනේ අනිත් පැත්තට තමයි ස්ටෙප් වෙලා තියෙන්නේ. ඍණාගයක් දැම්මම අනිත් පැත්තට එන්නේ. මම ඍණ දෙක වගේ දැම්මොත් එහෙම අනිත් පැත්තට දෙකෙන් දෙකට එන්න ඕන. හරිනේ. g අකුර ආවා, n අකුර ආවේ නැහැ, i අකුර ආවා, r අකුර ආවේ නැහැ. ওই විදිහට ඇවිල්ලා තියෙනවා. හරි. ඕක අපිට පාවිච්චි කරන්න පුළුවන් ස්ලයිස් කරන්න. මේක පාවිච්චි කළත් අපි පොඩි ඇක්ටිවිටි එකක් කරමු. මේකේ දීලාම තියෙන ඇක්ටිවිටි එකක්. ඒ කියන්නේ කාගේ හරි NIC නම්බර් එක දුන්නොත් එහෙම අපිට එයාගේ උපන් අවුරුද්ද ගන්න ඕන. කොහොමද වැඩේ කරන්නේ? හිතන්න අංක 12ක NIC නම්බරයක් කියලා. මේ විදිහට මෙහෙම NIC නම්බර එකක් කියලා. මේකේ කොහොමද අපි උපන් අවුරුද්ද එහෙනම් ගන්නෙ? ඉක්මනට දාන්න chat එකට බලන්න. ක්‍රම දෙක තුනක් තියෙන්න පුළුවන්. කවුරු හරි පුළුවන් නම් ඉක්මනට දාන්න. නැත්නම් මම ඔහොම කියගෙන යන්න. ඔව්. තිමිර දාලා තිනවා හරි, පසින්දු හරි, මහීක ඉන්පුට් ටැග් විදිහට අරගෙන දාලා තිනවා. ඔය එකත් හරි. ඔව්. ඔය විදිහට කන්ෆර්ම් කියන වැඩේ තේරලා තියෙනවා. මේ විදිහට දැම්මම නම් පළවෙනි අංක 4 මේකෙන් වෙන් වෙලා යනවා.
වැරද්දක් තියනව නේද කාර්ද තිමිර පසිදු ඉන්ඩෙක්ස් මතක තියාගන්න 0.1 2 3 4 මෙයාගේ ඉන්ඩෙක්ස් එක 0.1 2 3 4 එහෙනම් 4 දක්වා තමයි අපිට print වෙන්න ඕන 4 අවශ්‍ය නැහැ 4 දක්වා හරි අච්චරයි හරි ඕක තමයි ස්ලයිසින් මේක ගන්න තව ක්‍රම තියෙනවා ඔයාලට ඕන නම් මේක ටිකක් අමාරු ක්‍රමයකට කරලා බලන්න පුළුවන් මෙතන ඉන්ඩෙක්ස් එකේ ඉඳන් අරගෙන ඇවිල්ලා අපිට ඕන මෙන්න මේ ඉන්ඩෙක්ස් එකේ ඉඳලා අග වෙනකන් එහෙම ගන්න පුළුවන් මේ ඉන්ඩෙක්ස් එකේ ඉඳන් අග වෙනකන් අරගෙන අනිත් පැත්තට අරගෙන ඒක අනිත් පැත්ත හරහා වගේ එහෙම ගන්නත් පුළුවන් ටික කොට ක්‍රම වලින් ගන්නත් පුළුවන් ඕන. හරි. මෙතන 0 දැම්ම කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ඔක් ගන්න පුළුවන්. එතකොට අපි ඉස්සරහදී තව කන්ඩිෂන් කතා කරනවා. එතකොට අපිට පුළුවන් මේක අංක 12ක එකක් දැම්මත් අංක 10ක එකක් දැම්මත් ගන්න පුළුවන් විදිහට හදා ගන්න පුළුවන්. හරි. ඔක තමයි ස්ලයිසින් කියලා කතා කරේ. ඊට පස්සේ බූලියන් ගැන පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. අපි සාමාන්‍යයෙන් අර දා කතා කරා වගේම x කියලා ඕනනම් අපිට වේරියබල් එකක් අරගෙන x කියන වේරියබල් එකට අපිට දාලා තියාගන්න පුළුවන් බූලියන් නගයක්. ඒතකොට බූලියන් එකක් දානකොට මට අර පළවෙනි දවසේ වැරදුනා සිම්පල් t මන් දැම්මේ මෙහෙම කැපිටල් t තමයි අපි true කියන එකට පාවිච්චි කරන්නේ. false වලදීත් කැපිටල් f පාවිච්චි කරන්නේ. මේ දෙක මතක තියාගන්න. මොකද අපිට ගොඩක් දුරට ප්‍රෝග්‍රෑම් කරලා සබ්මිට් කරන්න පේපර් එකකද එහෙම ලියන්න එහෙම හම්බුනොත් එහෙම අපිට මේ විදිහට පාට වෙනස් වෙලා පේන්නෙත් නැහැ. කෝඩ් එක රන් කරද්දී කෝඩ් එක වැඩ කරන්නේ නැතුව යන්නෙත් නැහැ. මම මෙතන සිම්පල් t දැම්මොත් එහෙම මම ලියලා තියෙන කෝඩ් එක වැරදි. හරි. true කෙනාගේ print වෙනවා. එතකොට මට පුළුවන් මේ වගේ කන්ඩිෂන් එකක් නිකම්ම අපි true කියලා දාන්න නැතුව අපිට මොනවා හරි ඔපරේටර්ස් පාවිච්චි කරලා මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්න මෙහෙම එකක්. මට x ට දාගන්න ඕන 5ට සමානයිද කියලා බලලා. 5ට සමානයිද කියලා බලලා x ට දාගන්න ඕන. ඒ වගේ වෙලාවකදී අපිට පාවිච්චි කරන්න පුළුවන් මොනවා හරි වේරියබල් දෙකක් හරි මොනවා හරි වැලියු දෙකක් සමානයිද කියලා බලන්න අපිට පුළුවන් සමාන ලකුණු දෙපාරක් පාවිච්චි කරන්න. ඒතකොට මේකෙන් කියවෙන්නේ 5ට සමානයිද කියලා බලලා ඒ එන වැලියු එක මෙතෙන්ට වැටෙනවා. ඒතකොට මේ වගේ කන්ඩිෂන් එකක්. එහෙම නැත්නම් මේ වගේ ඔපරේටර් එකක් පාවිච්චි කරනකොට ඒකෙන් එන්නේ true or false boolean value එකක්. ඒක ඇවිල්ලා අපිට x ට දාගන්න පුළුවන්. පස්සේ අපිට x print කරගන්න පුළුවන්. 5ට සමානයි. හරි. ඒ හින්දා ඒක true වෙනවා. මෙහෙම දැම්මොත් කාට හරි කියන්න පුළුවන් මේක සමානයිද නැද්ද කියලා. දැන් මේක ඇවිල්ලා ඉන්ටිජර් වර්ගයේ වේරියබල් එක. මම මෙහෙම ලිව්වොත් එහෙනම් මේක ෆ්ලෝට් වර්ගයට මාරු වෙනවා. මෙතන නම් වේරියබල් එකක් නෙවෙයි තියෙන්නේ. සාමාන්‍ය මේක ඉන්ටිජර් එකක්, මේක ෆ්ලෝට් එකක්. මේක සමානයිද? x ට එන්නේ මොකක්ද උත්තරේ? true. ඒතර Python program එක අඳුරනවා ඉන්ටිජර් වලින් ආවත් ෆ්ලෝට් වලින් ආවත් අගේ පහ නම් ඒක සමානයි කියලා. හරි. එතකොට මම මෙතන අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන අගයක් දාලා බලමු. හරි. වෙන අගයක් දැම්මොත් එහෙම එයා false කියලා ගන්නවා. අපිට මේ වගේ අගයන් විතරක් නෙවෙයි ඕනනම් strings උනත් මේ විදිහට හදාගන්න පුළුවන්. දැන් බලන්න string දෙකක් සමානයිද කියලා. ඔව්. මේ දෙකේම එකම string එක තියෙන හින්දා string එකක් සමානයි වෙනවා. මම මෙතන simple m වගේ පාවිච්චි කරා. එතකොට එයා එක වෙනසක් විදිහට අඳුර ගන්න. අපිට පුළුවන් මේ වගේ මොකක් හරි ඔපරේටර් එකක් පාවිච්චි කරලා මේ ඕනම වේරියබල් එකකට බූලියන් අගයක් දාගන්න. අසමානයිද කියලා බලන්න අපි ගාව තියෙන වෙනම ඔපරේටර් එකක්. මේක තමයි අසමානයිද කියලා බලන ඔපරේටර් එක. එතකොට මේක අසමානයි නම් true කියන වැලියු එක දැන් එන්න ඕන. හරි. එතකොට මේ දෙක පොඩ්ඩක් මතක තියාගන්න. සමානයිද කියලා බලන්නේ සමාන ලකුණු දෙකක්. අසමානයිද කියලා බලන්නේ හර්ෂාදි ලකුණයි exclamation mark නේද? ඒකයි equal mark එක. හරි. ඔය දෙකෙන් තමයි ඒක බලාගන්නේ. හරි. එතකොට අපිට තව ඔපරේටර්ස් තියෙන ඕන තරම් අපිට පුළුවන් මොන හරි අගයන් දෙයක් කම්පෙයා කරලා බලන්න. 4 විශාලයි 5 වගේම මේව නම් දන්නා සාමාන්‍ය දේවල්.
ෆෝල්ස් එනවා. ඊට පස්සේ මේකට සමානයි කියලා දැම්මොත් මේකෙන් කියවෙන්නේ මේක 4ට සමාන විශාල හෝ සමානයි 5ට කියන එක. එතකොට කුඩා හෝ සමානයි කියනවා. ඒක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒක true වෙනවා. ඔය වගේ එක පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට තව අපිට ඕනනම් පුළුවන් strings මොන හරි string එකක් දුන්නොත් එහෙම string එකක් මේ compare කරලා බලන්නත් පුළුවන් අපිට මේ greater than පාවිච්චි කරලා. උදාහරණයක් විදිහට මෙහෙම බලමු. මේකට වැලියු එකක් එන්න පුළුවන්ද? false කියලා කියනවා. මම මේ පැත්ත දෙක මාරු කරලා බැලුවොත් එහෙම බලමු. true වෙනවා. ඒ කියන්නේ මෙයා කියනවා hi කියන වචනය hello කියන වචනයට වඩා ලොකුයි කියලා. මොකද්ද මේකේ තේරුම? මෙතෙන්දි කියන්නේ alphabetic code එකකට තියෙනවද කියලා. ඒ කියන්නේ A අකුරෙන් පටන් අරගෙන අපි කියන අපි අර මොනවද ඒවට කියන්නේ මේ alphabetic code එක තමයි කියන්නේ. ඒ order එකට හැදුවට පස්සේ වචන ටිකක් ඒ පිළිවෙලට හැදුවොත් ඒ පිළිවෙලට තියෙනවද කියලා බලාගන්න අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට E අකුර දැන් H අකුර සමානයි E අකුරට වඩා I අකුර තියෙන්නේ ඊට පස්සේ. එතකොට මේකේ alphabetic code එකට ගත්තොත් මීට වඩා මේක වෙනස්. උදාහරණයක් විදිහට අපි තව අකුරු ටිකක් තියෙන එකක් බලමු. හරි. ENG අකුරු තුනම එකයි I අකුරට පස්සේ තමයි L අකුර තියෙන්නේ. එහෙනම් මේ වචනෙට පස්සේ තමයි මේ වචනේ ඉන්නේ alphabetic code එකට හැදුවොත්. ඕකට හරියම වචනේ alphabetic code ද කියන එක මට හරියට මතක නැහැ. කොහොම හරි ඒ මං කියපු අදහස එන්න ඇති. මේ අර අපි පිළිවෙලට ලිව්වොත් එහෙම මේ වචනයට පස්සේ තමයි මේ වචනේ එන්නේ. ඒකයි අපිට මේක true කියලා එන්නේ. ඕකවත් අපිට මොකක් හරි දෙයකදී පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඔය ටික තමයි ඉස්සල්ලාම අපිට basic Python වලදී කතා කරන්න තියෙන්නේ. වෙලාව 9යි 9:00 වගේ වෙනකම් කරොත් අවුලක් නැති වෙයිද? එදා කීප දෙනෙක් ටිකක් වැඩි කියලා කිව්වා. මොකද්ද? ඔව් හරියටම දන්නේ නැහැ ඒක. lexicography බලමු. වෙන්නේ ඒ වගේ අදහසක් තමයි තියෙන්නේ. මම ඔකට තියාගෙන හිටිය පොඩි ටූල් එකක් alphabetical order කියලාත් කියනවානේ. දැන් අර වචන දෙක බලමු අපි. ඉංග්‍රීසි නේ මම ගත්තේ. මේ හදලා දෙන්නේ. ඒගොල්ලෝ alphabetical order කියලාත් කියනවා. අර වචනේත් කියනවා. ඉතින් මට ඒක එච්චර ෆැමිලියර් නෑ. මේ දෙක මාරු කරලා දුන්නොත් මෙයා හදලා දෙනවා මේ විදිහට. alphabetize මරුමරු වචන තියෙන. හරිනේ ඊළඟ කැලලට යන්න එනවා. ඕලක් නැන්නේ. හරි. අපිට නවොත් අදහසක් තියනවද මේ ෆ්ලෝ chart තියනවද කියලා? ෆ්ලෝ charts ඉගෙන ගන්න තියනවද? හරිනේ. කමන්නේ ෆ්ලෝ charts අපිට ඉස්සරහ වැඩවලදී චුට්ටක් ඕන වෙනවා. ඒ කියන්නේ අපිට ෆ්ලෝ chart එකකට හදාගත්තොත් එහෙම ඕනම දෙයක් අපිට මේ ලේසි ප්‍රෝග්‍රෑම් එකක් ලියා ගන්න.
එතන මම ෆ්ලෝ chart කියන එක ටක් ගාලා කියලා දෙන්න මොකද්ද කියලා. ෆ්ලෝ chart එකක් කියන්නේ අපි මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් කරන්න අපි ඇල්ගොරිතම් එකක් හදා ගන්නවානේ. හිතින් හදා ගන්න ඇල්ගොරිතම් එකක්. ඒක ග්‍රැෆිකලි පෙන්වන ක්‍රමයක් තමයි මේ ෆ්ලෝ chart එකක් කියලා කියන්නේ. එතකොට ෆ්ලෝ chart එකකදී ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් වෙනවා එන්ඩ් වෙනවා කියන එක මෙන්න මේ වගේ ලකුණකින් පෙන්නනවා. එතකොට අපි ප්‍රෝග්‍රෑම් එකට ඉන්පුට් එකක් ගන්නවා නම් ප්‍රෝග්‍රෑම් එකෙන් ආවුට්පුට් එකක් ගන්නවා නම් මේ වගේ ලකුණකින් පෙන්නනවා. අපි ප්‍රෝග්‍රෑම් එක අස්සේදී මොන හරි ප්‍රොසෙස් කිරීමක් කරනවා නම් ප්‍රොසෙස් එකක් කරනවා නම් ඒක අපි මේ වගේ හතරස් මේ කියන්නේ සමචතුරස්‍ර නෑනේ. ඔව් හරි කොහොම හරි ඍජු කෝණාශ්‍රයකින් ඒක පෙන්නනවා. ඊට පස්සේ ඩිසිෂන් එකක් ගන්න තැනක් ආවොත් එහෙම මේ වගේ හැඩයකින් පෙන්නනවා. එතකොට කොයි පැත්තටද මේ ප්‍රෝග්‍රෑම් එක ෆ්ලෝ වෙන්නේ කියන එක මේ වගේ අපි ඊතල දාලා පෙන්වනවා. ඊතල සටහන වලින් මම උදාහරණයක් විදිහට පෙන්නන්නම්. මේ තමයි අපි එදා කතා කරපු ප්‍රශ්නය. ඒ ප්‍රශ්නේදී අපි කරේ ඉස්ලාම් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා. අපි ප්‍රොසෙස් එකක් කරා year කියන එකට 2021 කියලා දාගත්තා. ඊට පස්සේ ප්‍රොසෙස් එකේදී කරේ birth year කියන එකට 2000 කියලා දාගත්තා. ඊළඟ ප්‍රොසෙස් එකේදී කරේ ඒකේ age එක හැදුවා. ඊළඟ එකේදී ඒක string එකක් බවට පත් කරා. ඊළඟට මේ හැඩේ වෙනස් වෙනවා. output එකක් දුන්නා. your age is කියලා අරක print කරා. ඊට පස්සේ end වුණා. මේ විදිහට තමයි සාමාන්‍ය flow chart එකක් අඳින්නේ. එතකොට අද අපි ඒක කතා කරා පොඩ්ඩක් වෙනස් විදිහ එකක්. ඒකෙදි කරේ ස්ටාර්ට් වුණා. ඊයේ එක සෙට් කරගත්තා. ඊට පස්සේ මේක ඉන්පුට් එකක් විදිහට බර්ත් එක ගත්තා. ඊට පස්සේ එජ් එක හැදුවා. එජ් එක ටෙක්ස්ට් එකක් විදිහට කරා. මේ විදිහට පෙන්වනවා එන් කරා. ඕක තමයි සාමාන්‍ය ෆ්ලෝ chart එකක් අඳින විදිහ. එතකොට මේක සාමාන්‍ය මේ විදිහට ෆ්ලෝ chart එකක් ඇඳගත්තම අපිට ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ලේසි. ඒ කියන්නේ මේක දිහා බැලුවම අපිට ඇල්ගොරිතම් එකක් හදාගන්න ලේසි. උදාහරණයක් විදිහට දැන් මට එක දවසක් පසින්දු හරි නවවද හරි මට එවලා තිබ්බා ප්‍රශ්නයක්. ඒ වගේ ප්‍රශ්නයකදී කියන්නේ ටිකක් ලොකු ප්‍රශ්න වලට එනකොට මේ වගේ ඒවා පාවිච්චි කරන එක හොඳයි. එතකොට අපිට ලේසියෙන් මේ ප්‍රශ්නේ අර මොනවද කියන්නේ අපිට ඒක arrange කරගන්න ලේසි කෝඩ් කරන්න. ඉස්සරම නැත්නම් ඒක ඔක්කොම ඔළුවේ තියාගන්න ගියම ප්‍රශ්නයක් වෙනවනේ. මේ විදිහේ ෆ්ලෝ chart හදාගන්න එක ලේසි. එතකොට අපිට දැන් කතා කරන්න තියෙනවා ටිකක් වෙනස් විදිහ දෙයක්. ඒ තමයි මේ කන්ඩිෂන්. එහෙම නැත්නම් ඩිසිෂන් එකක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා කියන එක. උදාහරණයක් විදිහට මේ ප්‍රෝග්‍රෑම් එක පොඩ්ඩක් බලන්න. මේ මම අර කලින් කියපු ටික මතක තියෙනවා නම් දැන් මේක තේරෙනවා. ඒ කියන්නේ අපි මේ ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් වෙනවා get age ඉන්පුට් එකක් විදිහට කාගේ හරි age එක ගන්නවා. අරගෙන ඉවරලා අපි මෙතෙන්දි පොඩි කන්ඩිෂන් එකක් බලනවා. එයාගේ age එක 18ට වැඩිද කියලා. වැඩි නම් yes කියන පැත්තෙන් ඇවිල්ලා you are an adult කියලා print වෙනවා. ඊට පස්සේ end වෙනවා. ඒක 18 අඩුයි නම් මේ පැත්තට යවෙන්නේ කිලිම ප්‍රෝග්‍රෑම් එක end වෙලා යනවා. මුකුත් output එකක් දෙන්නේ නැහැ. මේ වගේ එකක් හදන්න කියනකොට අපිට ඕන කරනවා conditions. හරිද? මොන හරි condition එකක් අපි මෙතන බලන්න. එතකොට මේ වගේ එකක් අපිට Python වලදී කරන්න පුළුවන් if කියන statement එක පාවිච්චි කරලා. if කියන එක ඉංග්‍රීසි වචනේ අපි කිව්වම තේරෙන තේරුම තමයි මෙතනත් පාවිච්චි වෙන්නේ. if කියලා කන්ඩිෂන් එකක් දාලා ඒක සත්‍ය නම් අපිට මොන හරි එකක් වෙන්න කියලා කියන්න පුළුවන්. ඒක අසත්‍ය නම් අපිට මොන හරි එකක් වෙන්න කියලා කියන්න පුළුවන්. එතකොට මේ ෆ්ලෝ chart එක පොඩ්ඩක් තේරුම් ගන්න. මෙන්න මෙතෙන්දි මෙන්න මේ හැඩයෙන් අපි කන්ඩිෂන් එකක් චෙක් කරනවා. ඒක yes නම් යන්නේ එක පැත්තකට, no නම් යන්නේ එක පැත්තකට. ඔය වගේ දෙයක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට අපි ඔක Python වල කොහොමද පෙන්වන්නේ? Python වල මම පොඩි උදාහරණයක් එක්කම ගත්තා. අපි x කියලා variable එකක් අරගෙන ඒ variable එකට යම්කිසි අගයක් දාගන්නවා. ඊට පස්සේ අපි if කියලා ලියන ස්ටේට්මන්ට් එක ඊට පස්සේ ලියන කන්ඩිෂන් එක. මම බලනවා x කියන එක 5ට වඩා විශාලයිද කියලා. ඊට පස්සේ 5ට වඩා විශාලයි නම් වෙන්න ඕන ටික මම මෙතන මේ නිල් පාට බ්ලොක් එක ඇස්සේ ලියලා තියෙනවා. එතකොට මේ if කියන එක ලියලා ඉවරලා කන්ඩිෂන් එක ලියලා teeth දෙකක් තියලා මම එන්ඩ කරාට පස්සේ සාමාන්‍යයෙන් ideally එක නම් මෙතනින් අපේ කර්සර් එක චුට්ටක් ඉස්සරහට අරගෙන පෙන්නනවා. ඒකෙන් කියන්නේ ඉන්ඩෙන්ටේට් කරනවා කියලා. ඉන්ඩෙන්ටේට් කරනවා ඉන්ඩෙන්ටේෂන් එක කියලා තමයි කියන්නේ. මෙන්න මේ if කියන එක true වුණා නම් ඒක ASCII වෙන දේවල් ටික අපි ලියන්නේ සාමාන්‍ය කෝඩ් ලයින් එක ලියනවට වඩා ටිකක් ඉස්සරහට කරලා. එතකොට තමයි මෙයාගේ බ්ලොක් එක කියලා, ඒ කියන්නේ if එකේ බ්ලොක් එක කියන එක අපි ප්‍රෝග්‍රෑම් එකට පෙන්නලා දෙන්නේ සාමාන්‍ය ලියන තැනට වඩා ටිකක් ඉස්සරහට කරලා. එතකොට මේ ඉස්සරහට කරන එක ස්පේස් එකකින් කරලා හරියන්නේ නැහැ. එහෙනම් ඉස්සරහට කරන එක අපි ටැබ් එක පාවිච්චි කරලා තමයි කරන්න ඕන. සාමාන්‍ය ideally එක නම් අපි මෙතන තියලා enter කරොත් එහෙම
එයා ඉස්සරහට අරගෙනම පෙන්වනවා. ඊට පස්සේ මේ තියෙන්නේ මේ කහ පාටින් පෙන්වන්නේ සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එක රන් වෙන ලයින් එක. එතකොට මේ කන්ඩිෂන් එක true වුණොත් විතරයි මේ නිල් පාටින් තියෙන බ්ලොක් එක රන් වෙන්නේ. ඒ කියන්නේ ටිකක් ඉස්සරහට කරලා තියෙන බ්ලොක් එක රන් වෙන්නේ if කියන කන්ඩිෂන් එක. if කියලා අපි දාලා තියෙන කන්ඩිෂන් එක true වුණොත් විතරයි. මේක false වුණොත් එහෙම මේ කොටස වැඩ කරන්නේ නැහැ. කෙලිම පල්ලෙහාට යනවා. අපි මේක try කරලා බලමු IDLE එකේ කොහොමද වැඩ කරන්නේ කියලා. මම x කියලා x ට අගයක් දාගන්නවා. ඊට පස්සේ මේවට කියනවා අර මේ මම එදත් කිව්වා මේ ප්‍රෝග්‍රෑමින් වල තියෙන best practice කියලා. අපි සාමාන්‍ය variable නම් කරාට පස්සේ අපි ස්පේස් එකක් තියලා තමයි ප්‍රෝග්‍රෑම් එකේ ඉතුරු ටික කරන්නේ. ඕක එක ගොඩෙත් කරන්න පුළුවන්. නමුත් මෙහෙම කරාම බලන කෙනාට තේරෙනවා මිනිස්සයා ප්‍රෝග්‍රෑමින් දන්නවා කියලා කියන එක. හරි. if කියලා දැම්මා ඊට පස්සේ මම දානවා condition එක. ඊට පස්සේ ටිප් දෙකක් දානවා. ඒ කියන්නේ කෝලන් එකක් දානවා. කෝලන් එකක් දැම්මට පස්සේ මම එන්ටර් කරන බටන් එක විතරයි ඔබන්නේ. IDLE එකෙන් මාව පොඩ්ඩක් මේ සාමාන්‍ය යන කෝඩ් ලයින් එක යන තැනට වඩා ඉස්සරහට කරලා දෙනවා. ඒ කියන්නේ මේ මම ටයිප් කරන්න යන්නේ දැන් ටයිප් කරන්නේ if කියන කන්ඩිෂන් එක true වුණොත් වැඩ කරන ටික විතරයි. මේකට කියනවා if block එක කියලා. එතන මම ටයිප් කරනවා කුරු හරිද දන්නේ හරිනේ. එතකොට මම මෙහෙම පහළට මේ ඉස්සරහට කළා ටයිප් කරන ඔක්කොම අහුවෙන්නේ මේ if කියන කන්ඩිෂන් එකේ if is block එක අස්සට. හරි. මම මේක රන් කරොත් එහෙම x is greater than 5 කියන එක print වෙනවා. මොකද x කියන එකට අපි 8 දාලා තියෙන්නේ 8 කොහොමත් 5ට වඩා වැඩි. ඒ හින්දා මේ කොටස රන් වෙනවා. දැන් අපි මේක 5ට වඩා අඩු වගේක් දැම්මොත් එහෙම. එහෙම වුණොත් ප්‍රෝග්‍රෑම් එක නිකන් මෙන්ඩ් වුණා රන් වුණේ නැහැ මොකුත්. ඒ කියන්නේ දැන් තේරුම් ගන්න ඕන මේ if කියලා අපි කන්ඩිෂන් එක ලියලා ස්පේස් තියලා එයාගේ if බ්ලොක් එකට අහු වෙන කොටසක් දුන්නාට පස්සේ මේ කොටසම රන් වෙනවා. මේ if එක true වෙනවා. එතකොට මට ඔය if එක අදාළ නැතුව වෙනම ලියන්න ඕන එකක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන් අපෝ පිටිපස්සට කරලා ලියන්න ඕන මේ විදිහට. හරි. මේ if එක true වුණත් false වුණත් මේ කොටස රන් වෙනවා. මේ n කියන කොටස රන් වෙනවා. හේතුව තමයි මම ඒක ලියලා තියෙන්නේ මෙහෙම ඉස්සරහට කරලා නෙවෙයි පිටිපස්සට කරලා. හරි. මේක චොට්ටක් එකපාරට තේරෙන්නේ නැහැ වගේ ගතියක් තියෙනවා නම් අවුලක් නැහැ. මේ දැන් මෙතන 3 තියෙන හින්දා n කියන එක print උනේ. මම මෙතෙන්ට ආපහු x ට වඩා විශාල මේ 5ට වඩා විශාලයක් දැම්මොත් එහෙම මේ ලයින් දෙකම වැඩ කරනවා. හරි. ඕක තමයි සාමාන්‍ය if block එක. මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් ඔය මොන හරි කන්ඩිෂන් එකක් පාවිච්චි කරනකොට. දැන් එතකොට මම මෙහෙම ඉස්සරහට කරලා දින ඔක්කොම අර if block එකට අයිති. බලමු අපි දැන් මම මේ print කියන එක අපි ඉස්සරහට ගත්තනේ tab එකෙන් ගත්තේ space එකෙන් එහෙම නෙවෙයි. tab එකෙන් ඉස්සරහට ගත්තට පස්සේ මේක if block එකට අහු වෙන්න ඕන. බලමු රන් කරලා. හරි. දැන් line දෙකම print වෙනවා. මම extra මීට වඩා පොඩි අගයක් දාලා බලන්න. හරි. එතකොට මේ line එක run වෙන්නේ නැහැ. එතකොට එකෙන් තේරුම් ගන්න ඕන දේ තමයි if කියන එක අපි මෙහෙම පාවිච්චි කරලා indentate කරන ටික මෙහෙම ඉස්සරහට ගන්න ටිකම if block එකට අහු වෙනවා. මම අර මෙතන පෙන්නපු example එක මේ example එක අපිට මේකෙන් හදන්න පුළුවන් ඔය if condition එක පාවිච්චි කරලා පුළුවන් නම් මේක ඉක්මනට හදලා දාන්න බලන්න මේ message වලට කොහොමද මේක වෙන්නේ කියලා. එතකොට indentate කරන එක දැන් මේ messages වල නම් tab එක තියලා කරන්න බෑ. එහෙම වුණොත් space එක තියලා හරි කමන්නේ මෙතන message එක දාන්න. හැමෝම try කරන්න බලන්න මේක හදන්න පුළුවන්ද කියලා. තේරුම් ගන්න. මට මේකේ තව මොන හරි ඕන. තව line එකක් ඕන. ඉංග්‍රීසි හරියට දන්නේ නැහැ. හරි. මේ ලයින් දෙකම print වෙනවා.
enter 2 ඕනේ නේ. කන්ට්‍රෝල් එකත් එක්ක එන්ටර් ගන්න බලන්න. එතකොට සමහරවිට මේ නිව් ලයින් එකක් එනවා ඉතින්. නෑනේ. අවුලක් නෑ. හරි කොහොම හරි වැඩේ තේරලා දිනවනේ. මේ එතකොට මේක කොහොමද අපි රන් කරන්නේ? අපි ඉන්පුට් එකක් විදිහටම ගමු. දැන් අපි ඉස්සර වගේ කරන්න ඕනේ. ඒජ් එක ඉන්පුට් එකක් විදිහටම ගමු. හරි. මෙතන අපි බලමු ගොඩක් කට්ටියට වරදින එක කොහොමද වෙන්නේ කියලා. මෙසේජ් වල තිබ්බ කට්ටිය නම් හරියට කරලා තියෙනවා. මේ වගේ පොඩි ස්පේස් එකක් එහෙම තියෙන. ඒතකොට ලස්සනට පේනවා. හරි 18ට වැඩි නා. මේ විදිහට තමයි වෙන්න ඕන. මගේ වැරද්ද. හරි. කොහොමද ඒක උනේ? මම ඉන්පුට් එක ගත්තේ ස්ට්‍රින්ග් එකක් විදිහට. මම ස්ට්‍රින්ග් එක කම්පෙයාර් කරලා බැලුවා 18ට වඩා ලොකුයිද කියලා. එතකොට මේක එරර් එකක් එනවා. මම දැක්ක උත්තර දාලා තිබ්බ හැමෝම වගේ මේක දාලා තිබ්බා. එතකොට මේ ඉන්ටිජර් එකක් කරන එක අනිවාර්යෙන් කරන්න ඕන. හරි. එතකොට මම මේක අපෝ රන් කරලා 18ට වඩා අඩු වගේක් දාලා බැලුවොත් එහෙම තිතක් තියුණ නැතන එකයි උනේ. කරොත් එහෙම අර කැලේ එන්නේ නැහැ. හරි. හරි ඕක තමයි if එක. ඊට පස්සේ if එකේ if block එක. ඒතකොට අපිට තව කතා කරන්න තියෙනවා else block එක කියලා එකක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ උදාහරණයක් ගන්න බෑ. ඔව්. ඔව්. පුළුවන් ඒක තමයි මම දැන් කියලා දෙන්නේ. ඉස්සල්ලා මම කිව්වේ මේ if එකේ true වුණොත් විතරක් වැඩ කරන කොටස. මේක විතරක් අපිට පාවිච්චි කරන්නත් පුළුවන් ප්‍රෝග්‍රෑම් වලදී. හරිද? මේ වගේ වැඩකදී පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට මේක එන්නේ දැන් බලන්න මේ ෆ්ලෝ chart එක. මේකෙදි start වෙනවා age එක input එකක් විදිහට ගන්නවා. 18ට වැඩිද කියලා බලනවා. දැන් මේකේ දෙපැත්තදී වැඩ දෙකක් සිද්ධ වෙනවා. yes කියන පැත්තෙන් ගියොත් එහෙම you are an adult කියලා print වෙනවා. else එකෙන් ගියොත් එහෙම you are a child කියලා print වෙනවා. ඊට පස්සේ තමයි program එක එන්නේ. හරි. මේක අපි කෝඩ් කරලා බලමු. එතකොට මේ 90000 ප්‍රශ්නෙට උත්තරේ එයි. හරි. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. අර කලින් විදිහමයි. අපි දාගන්නවා RPRL ගත්ත variable එක condition එක දැම්මා. ඒ condition එක true නම් වෙන ටික මේ colon එකෙන් පස්සේ අපි ඉස්සරහට කරලා ලියනවා. ඒක false නම් වෙන ටික. ඒ කියන්නේ මේ if කියන condition එක තෘප්ත වෙන්නේ නැත්නම් වෙන ටික අපිට else කියලා දාලා colon එකක් දාලා ඉවරලා ඉස්සරහට කරලා ලියන්න පුළුවන්. එතකොට මේ print completed කියලා තියෙන එක කොහොමත් print වෙනවා. මේක if එක ASCII ගියත් else එක ASCII ගියත්
කොහොමත් print වෙනවා. අපි මේකත් ටක් ගාලා try කරලා බලමු. හරි. මේක ලයින් කරලා දාන්නකෝ. හරි නෑ. හරි. එතකොට else කියන එක ලියවෙන්නත් ඕනේ මේ if කියන එක ලියලා තියෙන මට්ටමින්මයි. එතකොට else කියන එක ඉස්සරහටම කරලා ලියන්න එපා. එතකොට ඒකට වෙනම තේරුමක් එනවා. ඒක මම ඊළඟ දවසේ කියලා දෙන්නම්. හරි. එතකොට if කියලා ලිව්වා condition එක දැම්මා ඒක true නම් වෙන ටික දැම්මා. else කියලා දැම්මා colon එකක් දාලා වෙලා පහළට කරලා අරක තෘප්ත නොවෙනවා නම් වෙන ටික මෙතෙන් දාන්න. හරි. දැන් මගෙන් age එක අහනවා මම මෙතන දානවා age එක you are an adult. you are a child. හරි. වැඩේ ඔය විදිහට තමයි යන්නේ. එතකොට මේ කන්ඩිෂන් දෙකටම අහු වෙන්නේ නැති මොකක් හරි කමාන්ඩ් එකක් මට ඕන. ඒක මට මේ වගේ ආපහු පිටින්ම දාන්න පුළුවන්. හරි. else block එකේ තමයි තිබ්බේ you are a child කියන එක ඒක print වුණා. ඊට පස්සේ completed කියන එක print වුණා. මේක if block එකෙන් ගියත් ඒ කියන්නේ if block එකෙන් යන්න නම් මම මෙතන 18ට වඩා වැඩි එකක් දාන්න ඕනේ. sorry. වැඩි එකක් දැම්මත් you are an adult අර completed කියන එක කොහොමවත් print වෙනවා. මොකද ඒක if block එකටවත් else block එකටවත් අහු වෙන්නේ නැහැ. දෙක chat එක නම් මොනවද වැදගත් දෙයක් තියෙනවා? නෑනේ. හරි. ඔය if එකයි else එකයි කියන කොටස් දෙක තමයි මට දැන් අද දවසේ කතා කරලා ඉවර කරගන්න ඕනේ. එතකොට මේ කතා කරපු ටික ඒ කියන්නේ මම අද කතා කරන්නම් කියලා හිතාගෙන හිටපු ටික කතා කරලා ඉවරයි. ඔය කතා කරපු ටිකේ මොන හරි ප්‍රශ්නක් තියෙනවා නම් දැන් අහන්න. එතකොට මම ඒ ටික කියලා දෙන්නම්. මම හිතන්නේ මේක ගොඩක් කට්ටිය දැනගෙන නැති කට්ටියත් ඇති කියලා තමයි දැන්. ඔව් තිමිර තියෙනවා. ඒක අපි ඊළඟ දවසේ කතා කරමු. අපි මේ පාර පොඩි ඇක්ටිවිටි එකක් හදමු. කාගේ හරි මොකක් හරි විෂයකට අදාළව ඉස්සෙල්ලාම විෂය නම ගන්න මම ඒක ඩ්‍රෝ එකක් ඇඳලා පෙන්නන්නම්කෝ. සබ්ජෙක්ට් එක ගන්න වේරියබල් එකකට දාගන්න ස්ට්‍රින්ග් වර්ගයේ වේරියබල් එකකට ඊට පස්සේ මාක්ස් අරගෙන ඉවරලා ඒක තව වේරියබල් එකකට දාන්න ඊට පස්සේ කන්ඩිෂන් එකකින් චෙක් කරන්න මාක්ස් තිස් පහට වැඩි මෙතෙන්දී අපිට අර මම අර කලින් කියපු ඕනම කන්ඩිෂන් එක පාවිච්චි කරන්න පුළුවන් greater than or equal less than or equal ඔය ඕන එක පාවිච්චි කරන්න පුළුවන්. හරි. කන්ඩිෂන් එක මේක සබ්ජෙක්ට් එකේ නම දැම්මා. ඒක pass the fail ද කියන එක මෙතන තියෙනවා. 35ට වැඩි නම් pass. මේක false වෙනවා නම් ඒ කියන්නේ else එකෙන් යනවා නම් subject එක fail කියලා පේන්න ඕන. ඊට පස්සේ program එක ඉවර වුණා කියන completed කියලා print එකකුත් තියෙන්න ඕන. මම මෙතන දාන්නම්කෝ subject එක pass the fail ද කියලා.
තව print එකක් එන්න ඕන. completed කියලා. හරි. ඔය ටික තියෙන ප්‍රෝග්‍රෑම් එකක් හදලා දාන්න try එකක් දෙන්න මේ දැන් කලින් මේවා හරිම ලේසි ඒවා පොඩි ඒවා ඒ පොඩි එකෙන් පටන් ගත්තොත් අපිට ලොකු ලොකු ඒවා කරගෙන යන්න පුළුවන්. පොඩි පොඩි ඒවා අතහැරියොත් ලොකු ලොකු ඒවාදී අර පොඩි පොඩි ඒවාගේ තියෙන ප්‍රශ්න එන්න පුළුවන්. ඒ නිසා පොඩි පොඩි එකකින් නම් කරගෙන යන්න try කරන්න. හරි. එතකොට ගිය පාර එක ගැන කතා කරොත් එහෙම ගෑල් ළමයි කවුරුත් එහෙම සබ්මිට් කරලා තිබ්බේ නැහැ. ඒවල තිබ්බේ නැහැ. ඒතකොට ඒක චුට්ටක් බලන්න මේ අඩුම තරමේ මගෙන් අහන්න බැරි නම් තව කාගෙන් හරි අහන්න. හරි නේද? මිර පැය එකමාරක් විතර කරන්නේ අද අපි අදට නවත්තමුනේ. අන්න ෆීඩ්බැක් ෆෝම් එකට දාන්න මේ නවොත් පුළුවන් නම් ස්පේස් එකක්. ඒතකොට ප්‍රශ්නේ එතෙන්ද දාන්න පුළුවන්. ප්‍රශ්නේ උත්තරේනේ. එහෙම කරමු. ෆීඩ්බැක් ෆෝම් එකේ මේ පුළුවන් නම් ප්‍රශ්නෙට උත්තරේ දාන්න පොඩි මේකක් දාන්න. එතකොට කැමති කෙනෙක් ඉන්නවා නැත්නම් මමත් දාන්න. නැත්තම් අතත් කමන්නේ. ඔක්කොලාම කරා ආයේ ලින්ක් එක වෙනස් වෙන්නේ නැහැ නේ නවොත්. අපිට එඩිට් කර දෙයි. ඔව්. ඒක අපෝ එඩිට් කරන්න පුළුවන්ද මන් දන්නේ නැහැ. මේගොල්ලන්ට ගියාම. හරි. මේවා චුට්ටක් කර පාවිච්චි කරන්න සාමාන්‍ය වැඩවලදී. ඒ කියන්නේ අපිට අර ලොකු මොකක් හරි ලොකු ප්‍රෝග්‍රෑම් එකක් හම්බුණා ෆ්ලෝ chart එකක් ඇඳ ගන්න පොඩි try එකක් දෙන්න. එහෙම වුණොත් එහෙම අපිට මේ ඇනලයිස් කරගන්න ලේසි ප්‍රශ්නේ. දැන් උදාහරණ ඔව් ෆ්ලෝ chart නෑ මම දන්න තරමින් නෑ. සූඩෝ කෝඩ් දෙකමනේ. සූඩෝ කෝඩ් එහෙම Python එක ලියන එකේ තේරුමක් නෑ බං. Python කෝඩ් එක ලියනා වගේම තමයි සූඩෝ කෝඩ් එක. සූඩෝ කෝඩ් කියලා තියෙන්නේ. ඒකෙදි වෙනසකට වෙන්නේ සූඩෝ කෝඩ් වලදී අර if කියන එකට then කියලා එකක් පාවිච්චි කරනවා. අර Visual Basic කියලා මේ ලැන්ග්වේජ් එක පාවිච්චි කරලා තියෙනවද කවුරු හරි? ඒකේ then කියලා එකක් තියෙනවා. ඔව් අන්න ඒ වගේ ඒවා තමයි පාවිච්චි වෙන්නේ. ඔය ටික තමයි අද කතා කරන්න තියෙන්නේ. මේ කාට හරි යන්න හදිසි කෙනෙක් ඉන්නවා නම් යන්න. අවුලක් නැහැ. මොකද්ද? මට ඇහෙන්නේ නැහැ බං.